බලමු අනික් කට්ටිය තාම ආවේ නැහැ. තව එන්න ඕනේ. මා එන්න ඕනේ, මිහිකා එන්න ඕනේ. අකිත් මදුන් එන්න ඕනේ. මෙතුල් කියලා කෙනෙක් හිටියා. එයාත් නෑ තාම. මෙතුල් හිටියා. එයාත් නෑ. කෞශල්‍ය නෑ. මිහිකා ඉන්නවා. මිහිකා වොයිස් ජොයින් වෙලා නෑ. අකිත් වොයිස් ජොයින් වෙලා නෑ. වොයිස් ජොයින් වෙලා. හරි වොයිස් ජොයින් වුණානේ. අර මෙතුල් කියලා කෙනෙක් හිටියා. එයා ගිහිල්ලා දන්නේ නෑ. එයා මීටින් එකේ නැහැ. කට්ටිය නම් ඉන්නවා. ඔයාලා නෑ. එයා ජොයින් වෙන්නේ. අපි කරමු. හරි අපි මෙම දැන් ෆෝම් එක ක්‍රියේට් කරා. හරිද? අපි දැන් ෆෝම් එකට ඕනනම් ඉන්ෆෝමේෂන් ඇඩ් කරමු. හරිද? මේ වගේ අපි ඉන්ෆෝමේෂන් ඇඩ් කරන තමයි යන්නේ. ඉන්ෆෝමේෂන් ටික ඇඩ් කරාට පස්සේ ඕගොල්ලෝගේ මේ වගේ අර ටේබල් එකකට මෙන්න මේ වගේ ටේබල් එකකට සේව් වෙනවා. මෙන්න මේ වගේ ටේබල් එක ඩේටාබේස් එක ඇතුලේ තියෙන ටේබල් එකකට සේව් වෙනවා. අපි මම ඒක පෙන්නන්න. අපි ඩේටා ටික දැන් ඇඩ් කරමු. හරිද? අපි කෙනෙක් එකක් ගමු මෙතන සර්වර් with initials date of birth එකට date time කියන එකනේ අපි සිලෙක්ට් කරේ. හරි. date time එක සිලෙක්ට් කරාට පස්සේ date time එක සිලෙක්ට් කරාට පස්සේ ඔයගලට අර date එක පික් කරන විදිහට හැදෙනවා. හරිද? ඔයගලට date එක එහෙම පික් කරලා ගන්න පුළුවන්. හැබැයි මේකේ ප්‍රශ්නයක් තියෙනවා. මේකේ බග් එකක් තියෙනවා. මම අර ගිය සතියේ කිව්වා වගේ ඔයගලට EA එකට යන්න බෑ. මේ ඔයගලට EA එකට යන්න නම් මෙන්න මේක අර එකින් එකට යන්න ඕනේ. පිටිපස්සට මෙන්න යන්න. හරිද? යන්න. හැබැයි ඔයගලට එකම ලේසි දෙයක් තියෙනවා. ඔයගලට මෙතනින් month එක දැම්මා, date එක දැම්මා, මෙතනින් මාසෙ දැම්මා. sorry year එක දැම්මා. හරි. ඊට පස්සේ ටෙලිෆෝන් නම්බර් එක ඩිජිට් 6 එකක් මම කිව්වා. හරිද? ඇඩ්මිෂන් ෆී එක. ඇඩ්මිෂන් ෆී එක මම යාට $20 කියලා දානවා. හරිද? දැන් ඔයගොල්ලෝ බලන්න ස්ටුඩන්ට් එකේ මුකුත් ඉන්ෆෝමේෂන් නැහැ. හරිද? ස්ටුඩන්ට් ටේබල් එකේ කිසිම ඉන්ෆෝමේෂන් එකක් නැහැ. හැබැයි දැන් මම මේ ෆෝම් එක ෆිල් කරාට පස්සේ මම මේ ඇඩ් බටන් එක ක්ලික් කරාම බලන්න මෙතන ඉන්ෆෝමේෂන් ටික ගියා. හරි ඉන්ෆෝමේෂන් ටික කොහෙද ගියේ? අර ටේබල් එකේ ඇතුළට. හරිද? ඔයගොල්ලෝ ටේබල් එකට පෙන්නන්න. මේක ටේබල් එක මේ මුකුත් නැහැ. හරිද? මම ටේබල් එක ක්ලෝස් කරලා ආයෙ රිෆ්‍රෙෂ් කරලා ටේබල් එක පෙන්නන්න. දැක්කද? ඉන්ෆෝමේෂන් ටික මෙතනට ආවා. හරි. අන්න ඔය වගේ තමයි අපි ගොඩක් කට්ටියට ක්ලයන්ට්ස්ලාට සෙමිනාර්ස් වල ඉන්න ළමයින්ට ඒ වගේ මොකක් හරි ඉන්ෆෝමේෂන් ෆිල් කරන්න තියෙනවා අපි කරන්නේ මේ වගේ ෆෝම් එකක් හදලා ඒකට දෙන්න. මේ වගේ ෆෝම් එකක් හදලා ඒගොල්ලෝ ඔන්ලයින් වෙන්න පුළුවන් නැත්නම් පේපර් බේස්ඩ් එකක් වෙන්න පුළුවන්. පේපර් බේස්ඩ් එකක් නම් කොලේක අපි ඉන්ෆෝමේෂන් ටික දීලා ස්කෑන් කරලා මේ වගේ ටේබල් එකකට දාන්න තමයි කරන්නේ. හරිද? මම තව 4 දිනක් විතර දාන්න ඉන්ෆෝමේෂන්. මේ කලින් දාපු එක්කෙනාගේ මම තව එක්කෙනෙක් දාන්න. හරි මම ආයේ ස්ටුඩන්ට් ටේබල් එක රිෆ්‍රෙෂ් කරලා පෙන්නන්නම්. කලින් එක්කෙනාගේ කලින් මොනවද? කලින් එක්කෙනාගේ එක මගේ අතින් ආයෙ මාරුම කවන්න ආයෙ දාන්න.
පොඩක් ඉන්න ෆෝම් එකේ හරි 1500 500 500 දෙක ආවා ඕකේ තව එකක් දාන්න ඕන තව කෙනෙක් එකක් මම දාන්නම් හරිද ඕම මං ස්ටුඩන්ට් ඉන්ෆර්මේෂන් දැම්මා හරිද ඔයගොල්ලෝ මං ආයේ ටේබල් එක රිෆ්‍රෙෂ් කරලා පෙන්නනවා හරිද ටේබල් එක ආයේ රිෆ්‍රෙෂ් කරලා ඔයගොල්ලන්ට පෙන්නුවොත් මම ස්ටුඩන්ට්ස් හතරගේ ඉන්ෆර්මේෂන් දැම්මා හරිද මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලෝ ෆෝම් එකේ ඉන්ෆර්මේෂන් දැම්මම මෙයාගේ ඉන්ෆර්මේෂන් මේ වගේ දැම්මම ඔයගොල්ලන්ට ඩේටාබේස් එකේ ටේබල් එක බලා ගන්න පුළුවන් හරිද කට්ටියට තේරෙනවා මෙතනට ගන්න තේරෙනවද කට්ටිය මේ මැසේජස් දාන්න බලන්න zoom එකේ කට්ටිය තේරෙනවද කියලා මේ විදිය තමයි ෆෝම් එකක් ඉස්සෙල්ලාම කරන්නේ අනිවාර්යයෙන්ම ඩේටාබේස් එකක ටේබල් එකක් තියෙන්න ඕනේ. ටේබල් එකක් තිබ්බට පස්සේ ෆෝම් එකක් ඔයගොල්ලෝ හදලා ඔයගොල්ලෝ ෆෝම් එකේ ඉන්ෆර්මේෂන් මෙයාගේ දාගන්න පුළුවන්. හරි. කට්ටිය තේරෙනවද? මතිෂිට තේරෙනවා, මෙතිකට තේරෙනවා. ඕකේ. ඔෂදීට තේරෙනවා. අකිට්ට තේරෙනවා. හොඳයි. සෑම් හොඳයි. මෙතිල තේරුණාද? උමාය තේරුණාද? මේකා තේරුණාද? නදුන්ටට තේරුණාද? කෞශල්‍යට තේරුණා හොඳයි. උඹට තේරුණා ඕකේ. හරි. තේරුණා මේකට තේරුණා. නදුන්ටට තේරුණාද? හරි හරි තේරුණා. ඕකේ. ඕකේ. හරි. හරි. දැන් එහෙනම් අපි ඊළඟ ස්ටෙප් එකට යමු. හරි. අපි දැන් මොකක්ද ඒකට කියන්නේ අපි ෆෝම් එකක් ක්‍රියේට් කරලා ෆෝම් එකේ තියෙන ඉන්ෆර්මේෂන් ටික කොහොමද ඩේටාබේස් එකට යන්නේ විදිය කතා කරා. හරි. අපි දැන් ඊළඟ දේ කරමු. ඊළඟට අපි කරන්න යන්නේ මේ ෆෝම් එකේ තියෙන ඉන්ෆර්මේෂන් අපිට එකින් එක ෆෝම් එකෙන්ම බලාගන්න විදිය තමයි බලන්න. හරිද? දැන් අපි මේව කරාට පස්සේ අපිට මේ ඉන්ෆර්මේෂන් ෆෝම් එකෙන් බලාගන්න විදිය තමයි අපි දැන් ඊළඟට කතා කරන්න යන්නේ. ඔයගොල්ලන්ට මේ පල්ලෙහා පේනවද? මේ රෙකෝඩ්ස් ගානක් තියෙනවා මෙතන. හරිද? මේ තියෙන රෙකෝඩ්ස් 1 of 4 කියලා තියෙනවා. මේ පළවෙනි රෙකෝඩ් එක. අපිට ඊළඟ රෙකෝඩ් එකට යන්න නම් මෙතනින් මේ ඔබට පේනවා next record කියලා තියෙනවා. හරිද? ඔයගොල්ලෝ next record කරාම ඊළඟ එක්කෙනාගේ රෙකෝඩ් එක පෙන්නන ෆෝම් එකෙන්. ෆෝම් එකෙන්ම ඊළඟ එක්කෙනාගේ රෙකෝඩ් එක පෙන්නනවා. හරි? අපිට ඊළඟ එක්කෙනා තුන්වෙනි එක්කෙනා. ඒ කියන්නේ ටේබල් එකේ මේ ඉන්න තුන්වෙනි එක්කෙනාව පෙන්නන්න. මේ 1500 දෙක ඒ වෙනුක කියන එක්කෙනාව පෙන්නන්න. ඔයගොල්ලෝ කරන්නේ ෆෝම් එකේ ඊළඟ එක්කෙනාට view ගන්න. හරිද? මම ෆෝම් එකට ගන්න. 1500 එකනේ ඉන්නේ. දැන් ඒ වෙනුක. හරිද? ඊළඟ එක්කෙනාට ගියා. ඊට පස්සේ ආයි ඊළඟ එක්කෙනා. අන්න ඒ වගේ තමයි ඔයගලට ඊළඟට ටේබල් එකේ 1000ක් 100ක් 1000ක් හරි ඉන්නවනම් ඒගොල්ලෝ එකින් එක ෆෝම් එකෙන්ම බලාගන්න. ඔයගොල්ලෝ පුළුවන් මෙතන රෙකෝඩ් එකේ පල්ලෙහා තියෙන ඔප්ෂන්ස් ටික. ප්‍රීවියස් එක්කෙනා බලන්න පුළුවන් නැත්නම් මුල්ම එක්කෙනා බලන්න පුළුවන්. ටේබල් එකේ ෆස්ට් රෙකෝඩ් එක බලන්න නම් ඔයගොල්ලෝ ෆස්ට් රෙකෝඩ් කියන එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන ප්‍රීවියස් එක next record එක ඔයගොල්ලෝ ටේබල් එකේ. ඒ කියන්නේ ටේබල් එකේ අන්තිමම ඉන්න එක. අන්තිමම ඉන්න එක නෑ 100 වෙනිය නම් 100 වෙනිය චෙක් කරන්න මේ last record කියන select කරාම last record එක කෙනාව පෙන්නන ටේබල්. හරි. මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට view කරගන්න පුළුවන්. view වෙන්නේ form එකෙන්ම තමයි ඔයගොල්ලන්ට information ටික පෙන්නන්නේ. මොකක්වත් print out එකෙන්වත් මොකක්වත් නෙමෙයි graphically ඔයගොල්ලන්ට form එකේ තියෙන boxes වලින් තමයි field ටික values ටික පෙන්නන්නේ. හරි. ඒක තමයි showing table records in data form කියන්නේ. හරිද? ඒක මෙතනින් ඔයාලට කරන්න පුළුවන් home tab එකට ගිහලා view ගිහලා form view යන්න පුළුවන්. හරිද? අපි මේ විදිහට බලමු. home එකේ ගියා home tab එකට ගියා ඊට පස්සේ තියෙනවා view ගියා home tab එකේ view එක කියන්නේ මෙතන. හරිද? view එක ගියා ඔයාලට ඊට පස්සේ තියෙනවා form view එක. හරිද? ඉතින් form view කියලා මෙන්න මේක තමයි අපි අර කලින්ුත් අර රෙකෝඩ් වයිස් බලමු. මේක ගිහිල්ලා
ඔකට ෆෝම් එකේ views ටික දාන්න පුළුවන්. හරිද? ඔක්කොම ටික පෙන්නනවා. හරිද? ඒක තේරුණානේ. හරි. අපි ඊළඟ එකට යමු. entering control visitors to a form මේක තමයි අපි කරේ අර buttons දාන එක. ඒක ගැන ආයෙ මම කතා කරන්න යන්නේ. හරි. හරි. ඊට පස්සේ තියෙනවා designing query to get information. හරිද? ඒ කියන්නේ අපිට මොනවාරි information ගන්න මොකක් හරි query එකක් write කරන්න. නැත්තම් අපි ඒකට කියනවා statement. හරි. statement එකක් ලියලා අපිට information ටික gather කරන විදිහ තමයි මේ කියන්නේ යන්නේ ඊළඟට. හරිද? මේකේ ටිකක් තියෙනවා complex table එකක්. complex table එකකට අපි query එකක් කියලා එකපාරෙන්ම ගන්න හදනවා. information ටික ගන්න හදනවා. මෙන්න මේ වගේ අපිට information ටික ගන්න පුළුවන් විදිහට අපි query එකක් කියන්නේ. හරිද? එතකොට ඒ කියන්නේ අපි එහෙම query එකක් ලිව්වට පස්සේ දැන් මේ query එකක් ඒ කියන්නේ මෙන්න මේ complex table එකකට අපිට හිතන්නකෝ example student A1 කියන එක්කෙනා කොච්චර marks අරගෙන තියෙනවද මොන subject එකටද එයා වැඩිම marks අරන් තියෙන්නේ ඒ වගේ බලන්න පොඩකින් ඒ වගේ marks ඒ කියන්නේ කවුද මොන ස්ටුඩන්ට්ද වැඩිම මාක්ස් අරන් තියෙන්නේ අර ඒ වගේ ගොඩක් ටේබල්ස් එක ටේබල් එකක් නෙමෙයි ටේබල්ස් ගොඩක් තියෙන ටේබල්ස් ඔක්කොගේම රිෆර් කරලා හරි ඇකියුරේට් ආන්සර් එක ගන්න ඇකියුරේට් query එකට ඇකියුරේට් ආන්සර් එක ගන්න නම් මේ වගේ අපි queries ලියන හරි queries ලියලා තමයි අපිට හරියටම ටේබල්ස් ගොඩකින් හරියට ඇකියුරේට් ආන්සර් එකක් ගන්න පුළුවන් හරි ඒ වගේ ඇකියුරේට් වෙන්නත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඩේටාබේස් රිලේෂනල් ඩේටාබේස් එකක් තමයි හදන්නේ හරි රිලේෂනල් ඩේටාබේස් එකක් හැදුවම තමයි මේ වගේ ගොඩක් ටේබල්ස් වලින් ඉන්ෆර්මේෂන් ගිහිල්ලා හරිම ඉන්ෆර්මේෂන් එක ගන්න. හරි. නිකන් normal ටේබල් එක ලින්ක් කරන්නේ නැතුව ඉන්ෆර්මේෂන් ගැදර් කරන්නේ නැහැ. ඉන්ෆර්මේෂන් ගැදර් කරන්නේ මොකක් හරි ඒකට එකට රිලේෂන් එකක් හැදුවොත් තමයි ඉන්ෆර්මේෂන් ගැදර් කරන්නේ. හරි. හරි. අබ්බල්. Let us query to obtain necessary information from the data of related tables. Query represents data of selected fields, columns in each table. Refer figure 9.2. හරි. අපි මේකට මේ ටේබල් එක පොඩ්ඩක් ස්ටඩි කරමු. හරිද? figure 9.25 එකේ තියෙනවා student number name email. හරිද? ඒ ටික ආයි ලින්ක් වෙලා තියෙනවා තව index table එකට මේකට අපි කියනවා one to many to many එකක් යනවා නම් අර many to many එකක් යනවා නම් ඔයගොල්ලෝ දන්න ඇති අපි තව ටේබල් එකක් ක්‍රියේට් කරනවා මැදි. හරිද? ඒකක් වගේ තමයි මේ තියෙන්නේ. student subject එක දාලා තියෙනවා student number එක දාලා තියෙනවා mark එක දාලා. හරිද? ඊට පස්සේ subject number එක තියෙනවා තව table එකකට ඊට පස්සේ කරන ඊට පස්සේ ඒ subject numbers වලට අදාළ වෙන subject එක තියෙනවා B1 වලට maths B2 වලට science B3 වලට english හරිද ඊට පස්සේ තියෙනවා when name subject and marks are taken by a query from the three table above මේ මොකක් හරි query එකක් දැම්මට පස්සේ ඒ කියන්නේ මොකක් හරි ඒගොල්ලෝ query එකක් දැම්මට පස්සේ මෙන්න මේක තමයි එන්න ඕන result හරි when name, subject and marks are taken by a query from the three table above, Pubudu maths 67 ඒ වගේ එනවා ඒ කියන්නේ name, subject, marks විතරක් ගන්න ඕන නම් බලන්න මෙතන table තුනකින් values ටික ඇවිල්ලා තියෙනවා. පළවෙනි table එකකින් name එක ඇවිල්ලා තියෙනවා, email එක ඇවිල්ලා නැහැ, student number එක ඇවිල්ලා නැහැ. දෙවෙනි table එකකින් හරි තුන්වෙනි table එකෙන් හරි අපිට පේන්නේ මේ table එකෙන් තමයි subject එක ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මාක්ස් ඇවිල්ලා තියෙන වෙන් ටේබල්. අන්න ඒ ටේබල්ස් ගොඩකින් අපිට query එකක් දාලා ටේබල්ස් ගොඩකින් අපිට රිසල්ට් එකක් ගන්න පුළුවන්. මෙන්න මෙයාගේ පර්ෆෙක්ට් පැහැදිලි රිසල්ට් එකක් ගන්න පුළුවන්. හරි. දැන් මෙයාගේ ඔයගොල්ලෝ උඩින් බලුවොත් ඔයගොල්ලන්ට තේරෙනවද මේක නම් තේරෙන්නේ නැහැ. මෙන්න මේ ටේබල් එක කොහෙන් ගන්නවද කියලා තේරෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ වගේ පල්ලෙහා තියෙන ටේබල් එකක් වගේ නම් ඔයගොල්ලන්ට පැහැදිලි. පුබුදු මැත්ස් වලට 67ක් කරන් තියෙනවා. පාරිස් ඉංග්‍රීසි වලට 89ක් කරන් තියෙනවා. පුබුදු ඉංග්‍රීසි වලට 50ක් කරන් තියෙනවා. අර මේක පැහැදිලි. අන්න ඒකට තමයි අපි queries පාවිච්චි කරන්නේ. හරි. හරි query එකක් ලියන විදිය තමයි මේ කතා කරන්නේ create tab එකේ ගියාම ඔබට පෙන්නනවා create tab එකට ගියාම ඔබට තියෙනවා query design කියලා හරිද query design එකට යන්නත් පුළුවන් query wizard කියලා එකක් තියෙනවා ඒකට යන්නත් පුළුවන් හැබැයි අපි යන්නේ query design හරිද query design එකට ගියාම ඔයගොල්ලන්ගේ table මෙතන ඔයගොල්ලන්ට ඕන විදිය අපිට select කරන්න මොකක් හරි tables වල අපි හදලා තියෙනවා relationship එකක් හදලා තියෙනවා ඔයගොල්ලන්ට මේ tables link කරලා ඔකට මෙතනින් ගන්න පුළුවන්. හරිද? අපි එක්සැම්පල් එකකට මොකක් හරි මෙතනින් ටේබල් එකක් අරගෙන හදමු. මේගොල්ලෝ කළා තියෙනවා මේගොල්ලෝ ස්ටුඩන්ට් ටේබල් එක අපි හදුවානේ. තව තියෙනවා මාක්ස් ටේබල් කියලා අපි මාක්ස් ටේබල් එකක් හදලා ඒකට ইনফরমේෂන් දාලා අපි කරන try එකක් දෙමු. මම මේ පැත්තෙන් මාක්ස් ටේබල් එකක් හදනවා පොඩක් ඉන්නවා. මාක්ස් ටේබල් එකක් හදා ගන්නට තාම තරම අමාරුයි ඉන්ඩෙක්ස් නම්බර දෙනවා.
index number එක තියෙන එක number එකක් තිබුණා ඊට පස්සේ admission number එක තියෙනවා admission number එක තියෙනවා ඒකත් number එකක් ඊට පස්සේ තියෙනවා maths එක ඒකත් අනිවාර්යෙන් number එකක් maths වල marks එක තමයි එතන කියන්නේ ඊට පස්සේ science තියෙනවා ඒකත් number එකක් ඊට පස්සේ english තියෙනවා ඒකත් number එකක් terus තියෙනවා year එක year කියන එක use කරන්න බෑ හරි ඔයගොල්ලෝ ගිය සති කලින් සතියේද මම කිව්වා මේකට ඒ කියන්නේ access එකට define කරලා තියෙන names use කරොත් මෙන්න මේ වගේ error message එකක් එනවා හරිද මේකට කියලා තියෙනවා දැන් year කියන එක මේ text book එක මම හිතන්නේ update කරලා නැහැ අලුත් version එකට update වෙලා නැහැ ඒගොල්ලෝ කියනවා year කියන එක මේ access එකට use වෙලා තියෙන name එකක් keyword එකක් ඒ keyword එක මේකට use කරන්න බෑ. කොහෙටවත් අපිට use කරන්න බෑ access එක use කරලා තියෙන keywords. හරි. ඒකින්ද අපි මේකට මොකක් හරි වෙන දෙයක් මේ year කියන එකට අපිට ඕන වෙන විදියකට ලියන්න ඕන. කොහොම අපිට year_student_year කියලා මොකක් හරි එහෙම දාන්න. හරිද? මොකද මේ year කියන එක මේ access එකට use වෙලා තියෙන keyword. හරිද? අපි මේකට student_year කියලා දාමු. එතකොට ප්‍රශ්නයක් නෑ. එතකොට error message එක ආවේ නෑ. ඒක අපි දාමු ඒකත් අපි නම්බර් කියලා දාමු. ඔයාලා මේකේ primary key එකක් අනිවාර්යයෙන්ම table එකට primary key එකක් දෙන්න ඕනේ. මම ඒක set කරලා මේක save කරනවා marks කියලා. අරක student මේක marks. හරි. එයාගේ tables ටික create කරා අපි student එකෙන් බලලා marks ටිකක් දාගමු. ඒක තමයි නෙමෙයි. class 500 index number function admission number plus policy maths science student මම මේ random values දාන්නේ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා හරි මම එයාගේ values ටිකක් දාලා save කරගත්තා ස්ටුඩන්ට් එකේ values එකක් තියෙනවා 1500 දෙක තියෙනවා තව එකක් දාන්න ඕනේ 1500 හතර දෙන්නවා හරි ඕකේ දාලා මම save හරි ඊට පස්සේ අපි ඒකට රිලේෂන් එකක් දෙන්න ඕනේ මම අර කිව්වා වගේ හැම වෙලාවෙම ගිය සතියේ කලින් සතියේ මම කියලා දුන්නා කොහොමද රිලේෂන්ෂිප් එකක් අපි සෙට් කරන්න කියලා ඩේටාබේස් වල අනිවාර්යයෙන්ම ඔයගේ queries හරි tables ගොඩක් තියෙනවා ඕක අනිවාර්යයෙන්ම රිලේෂන්ෂිප් එක සෙට් කරන්න ඕනේ අපි රිලේෂන්ෂිප් එක හැදුවේ මෙතනින් database tools වලට ගිහිල්ලා relationships වලට ගිහිල්ලා අපි අවශ්‍ය table ටික මෙතනට අදිනවා. හරි. දැන් අපි කරන්නේ මෙතන marks table එකයි student table එකයි ගන්නවා. හරිද? ඒක අරගෙන අපි මෙතන relationship එක set කරනවා. හරි. ඔබට ඒ වගේ මම එකකින් හිමින් කියන්න ඕනේ ඔබට මතකයි relationship pack විතර පැය දෙකක් විතර මේක විතරක් කරනවා. හරිද? ඊට පස්සේ අපිට කරන් තියෙන්නේ link කරන්න. දැන් මෙතනදී 1 to all එකක් තමයි යන්නේ. 1 to all කියන්නේ 1 to many. හරිද? 1 to many එකේ ඉන්නේ admission number එකේ ඉඳන් මේ පැත්තට index number. අපි ඊට පස්සේ දෙන්න ඕනේ මේක enforced referential integrity දීලා ඒගොල්ලෝ automatically අර 1 to many එක ගන්නවා. ඔයාලට මතකයිනේ මෙතන දුන්න options ටික. අපි cascade update related to cascade related to ඒ ටික ඔක්කොම tick එක දෙනවා. tick එක දීලා අපි create කරාම මේ array එකේ ඉන්නේ ඔයගොල්ලෝ දන්නා මේ table එක open කරලා තියෙන්න බෑ. මෙන්න මේ table ඔක්කොම close වෙලා තියෙනවා relationships අතර. හරි. ඒක මතකයිනේ ඔයාලට කියලා සතිය ඔය වෙන message එකේ ඉන්නේ ඒ reason එකේ හින්දා. ඊට පස්සේ මේකේ text ටික දැම්මම ඒගොල්ලෝ automatically ගන්නවා 1 to many. ඊට පස්සේ create කරාම දැන් මේ දිගේ tick එක
ප්‍රශ්නයක් තියෙනවා. Okay. Okay. දැන් ක්‍රියේට් කරනවා. අපි ඔයගොල්ලෝ මම රිලේෂන්ෂිප් එක හදන ඉන්නේ බෙන්නවා. ඔයගොල්ලන්ට මතක ඇති අපි රිලේෂන්ෂිප් එකක් හදද්දී අපි අනිත් එකට රෙෆරන්ස් කරන්නේ ෆොරින් කී එකක් ගන්නවා කියලා. එතකොට දැන් ඔයගොල්ලන්ට පේන ස්ටුඩන්ට් එකේ ඇඩ්මිෂන් නම්බර් තමයි මේක ප්‍රයිමරි කී. හැබැයි මාක්ස් වලට එක රිෆර් වෙන්නේ මෙන්න මේ ඇඩ්මිෂන් නම්බර්. එතකොට අපි මේ ඇඩ්මිෂන් නම්බර් එක දැන් මේ ඇඩ්මිෂන් නම්බර් එකට ලින්ක් කරන්න ඕනේ. හරිද? දැන් අපි මේ ඇඩ්මිෂන් නම්බර් එක දැන් මේ ඇඩ්මිෂන් නම්බර් එකට දානවා. ඊට පස්සේ අපෙන් අපිට මෙතන පෙන්නනවා. මම අර කිව්වා හැමදාම රිලේට් කරද්දී රිලේට් වෙන එක මෙතන පෙන්නනවා. හරිද? ස්ටුඩන්ට් තමයි අතරම මේන් ටේබල් එක. හැබැයි අපි රිලේට් වෙන්නේ මාක්ස් ටේබල් එකට තමයි ගන්නේ. අපිට රෙෆරන්ස් වෙලා තියෙන්නේ මාක්ස් ටේබල්. ඊට පස්සේ එන්ෆෝස් කරනවා රෙෆරන්ෂල් ඉන්ටිග්‍රිටි. ඊට පස්සේ කැස්කේඩ් අප්ඩේට් එකයි කැස්කේඩ් ඩිලීට් එකයි අපි ටික් එක දෙනවා. හරිද? ඔටෝමැටික්ලි එයා දන්නවා what to many එකක් කියලා. දාලා අපි ක්‍රියේට් කරනවා. දැක්කන් දැන් මේක ක්‍රියේට් කරනවා. රිලේෂන්ෂිප් එක මෙතින් ක්‍රියේට් කරලා තින්නේ 1 to infinity කියන්නේ many කියන. හරිද? හරි. එහෙම කරාට පස්සේ දැන් අපි query එකක් දානවා. හරිද? query එකක් දාන්න දැන් අපි රිලේෂන්ෂිප් එක හරිනේ ඒක සේව් කරලා ඒක ක්ලෝස් කරනවා. ඊට පස්සේ අපි create වලට ගිහලා query design වලට යනවා. හරිද? මෙතන create tab එකට යනවා. create tab එකට ගිහිල්ලා query design වලට ගිහිල්ලා ඊළඟ query design වලට ගිහිල්ලා අපිට necessary tables අපි දැන් select කරන්න ඕනේ. මොන table එකෙන්ද මොන table එකෙන්ද ගන්න කියලා අපි select කරන්න ඕනේ. මම ආයෙ ඔන්න පෙන්නන්නම්. create වලට ගියා query design. හරිද? query design ගියාම ඔයගොල්ලෝ මෙතන පෙන්නනවා tables. මොන table එකද ගන්න. ඉතින් add table කියලා තියෙන. අපිට ඕන table එක මෙතන drag කරලා දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි අර කලින් relationship එක හැදුවානේ. ඒක මෙතන පෙන්නනවා. අපි table drag කරලා දාද්දි query එකට දාද්දි ඒගොල්ලෝ දන්නවා අපි කලින් එක relationship එකක් apply කරලානේ තියෙන්නේ. ඒතකොට ඒක automatically මෙතන පේනවා. හරිද? right. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපිට මොන fields ටිකද මෙතනට ඕනේ කියලා. හරිද? අපේ query එකට ඇත්තටම මොන fields ටිකද ඕනේ කියලා තමයි අහන්නේ ඉතින්. මෙතන ඔයගොල්ලෝ පල්ලෙන් පේනවා මෙතන දැන් අපිට tables add කරන්න tables ගැන වැඩක් නැහැ. හරිද? table ටික add කරා. මුලින්ම කරන්න ඕනේ create tab එකට ගියා design query ගියා. ඊට පස්සේ අපිට මේ function එක ගන්න, කියන්නේ මේ query එක මොන tables වලටද access වෙන්නේ කියලා අපි මෙතනට ඇදලා දාන්න. drag කරලා දාන්න. හරිද? ඊට පස්සේ අපි ඒක කරා. කරාට පස්සේ ඔයගොල්ලෝ මෙතන පල්ලෙහා දෙන්න ඕනේ මොන tables වලින්ද මොන table එකේ මොන field අපිට අවශ්‍යද. ඒ කියන්නේ අපිට query එකට result එක පෙන්නන්න ඕනේ මොන fields ටික කියලා තමයි අපි මෙතනට ගන්න. හරිද? හරි. අපිට පළවෙනියට මොකක් හරි query එක ගහද්දී අපිට දැන් මෙතන කියලා තියෙන admission number එක surname with initial maths වලට මොන අවුරුද්දේද වැඩිම අරන් තියෙන්නේ. මොන අවුරුද්දේ marks අරන් තියෙන්නේ නැත්නම් හැම අවුරුද්දෙම maths වල marks පෙන්නන්න කියලා තමයි කියලා තියෙන්නේ. මම මොකක්ද query අතන තියෙන්නේ අපි බලමු query එක මොකක්ද කියලා. okay ඒගොල්ලෝ ඉස්සල්ලා කියලා තියෙන්නේ as shown in figure 9.28 marks scored by student in 2013 and 14 are shown. You can obtain marks scored by students in 2014 only information shown by naming year 2014 as criteria. Okay. හරි. අපි මුලින්ම fields ටික දෙමු. අපිට මොන field ඕනි කියලා. මෙතනදී එයා ගන්නේ පළවෙනි දේ. ඔයාලා දැක්කද? ඔයාලා මෙතන පේනවා fields ටික. මේ ඔයාලට පේනවා student table. මේ student මේ අර star mark එක වැටිලා තියෙන්නේ. ඒ කියන්නේ all. ඒ කියන්නේ මේ student table එකේ හැම field එකක්ම පෙන්වන්න කියන එක තමයි කියන්නේ. හරිද? හැබැයි අපිට එහෙම අවශ්‍ය නැත්නම් අපිට මොකක් හරි certain field එකක් තියෙනවා නම් ඒක තමයි student.admission මේ පේන්න field එකට ලොක් කරොත් වෙන්නේ ඕක. okay yes. මෙතන student star එකෙන් කියන්නේ all කියන්නේ student.all කියන්නේ. all කියන්නේ මේ student table එකේ තියෙන හැම field එකක්ම පෙන්වන්න කියලා. මම ඒක ඔයාලට කරලා පෙන්නනවා. හරිද? අපි ඉස්සෙල්ලා කරමු අපිට admission number එක ඕනේ student table එකේ admission number එක ඕනේ ඊට පස්සේ දාලා තියෙනවා surname with initial. එතකොට ඒකක් තියෙන student එකේ surname with initials. ඊට පස්සේ ආයෙ දෙනවා maths. එතකොට maths එන්නේ marks එකෙන්නේ. එතකොට අපි ඒක ගන්නවා marks.maths. හරිද? ඊට පස්සේ අහලා තියෙනවා year. අපි year එක ගන්නෙත් maths marks වලින් student year. හරිද? අපි මේක query එක ලියමු. හරිද? අපි මේ query එක ලියලා තියෙනවා. අපි අර මේ fields වලින් select කරලා query එක ලියලා තියෙනවා. හරිද? ඊට පස්සේ අපිට ඕන නම් මේක save කරලා අපිට ඕන run කරලා බලන්න පුළුවන් query එක. මම මෙතන ඕන query
query marks කියලා maths නැත්නම් maths marks කියලා දාන්න. හරි. මේව දැම්මම පස්සේ query එකක් හැදෙනවා. මෙතන query එකක්. හරි. දැන් ඕක මම අයින් කළා. මම මේ query එක run කරන්න. හරිද? query එක run කරාම ඕගොල්ලන්ට result එකක් එනවා නිකන් excel sheet එක හරි ඒ වගේ නිකන් මොකක් හරි print out එකක් වගේ අර ඒ වගේ එනවා. හරිද? ඔන්න query එක run කරාම බලන්න. maths වලට ගත්ත marks ටික විතරයි මෙතන පෙන්නනවා. හරිද? admission number එක පෙන්නනවා, surname with initials පෙන්නනවා, maths වලට ගත්ත ලකුණු පෙන්නනවා හැම අවුරුද්දෙම. හරි. දැන් ඕගොල්ලෝ හිතන ඕගොල්ලෝ 2014 විතරක් ඕන. හරි. දැන් මෙතන ගත්තේ 2013 14 5. හැබැයි ඔයගොල්ලෝ 2014 විතරක් ඕන නම් ඔයගොල්ලෝ කරන්නේ ඔයාලට තව query එකක් ලියන්න ඕන. ඔයාලට create කියලා query design කියලා අලුතෙන් ආයෙ query එකක් දාන්න ඕන. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඔන්න මම එහෙම කරලා පෙන්නන්නම්. අපි ඉස්සෙල්ලා කරන්නේ අර මම කලින් කිව්වා වගේ අපි ඉස්සෙල්ලා tables ටික දාගන්නවා. මේ tables ටික දාගත්තා. හරිද? table එකේ link එක තියෙනවා. හරිද? ඊට පස්සේ අපි මෙතන field ටික දාගන්නවා. අපි අර දාගමු මම වැරදි පැත්තට දැම්මේ ස්ටුඩන්ට් එක තමයි ඉස්සෙල්ලාම එන්නේ. තමයි දාගන්න. ඒක ස්ටුඩන්ට් එක ඉස්සෙල්ලාම ස්ටුඩන්ට් එක දාලා මාක්ස් එක එන්නේ. ඒක ඒ විදිහට දාන්න කියලා එතකොට ඔයගොල්ලෝ මෙතන බලද්දි ඒක පැහැදිලි වෙනවා. දැක්කද? අපි මම කලින් මාක්ස් දැම්මම මාක්ස් තමයි උඩින් වෙන්නේ. ඒකට ඒක හරි පැහැදිලි නෑ. හරි. මම මේකෙදී ස්ටුඩන්ට් ඕල් ගන්නවා. ස්ටුඩන්ට් ඕල් එකෙන් මොකක්ද වෙන්නේ කියලා පෙන්නන්න. හරිද? ඊට පස්සේ මාක්ස් මැත්ස් ගන්නවා. මැත්ස් වල හැබැයි මම ක්‍රයිටීරියා එකක් දෙනවා. මැත්ස් වලට ක්‍රයිටීරියා එකක් දෙනවා. 2014 කට්ටිය විතරක් පෙන්නන්න. හරිද? මැත්ස් වල year එක 2014 එකක්. හරිද? එතකොට මම කරන්නේ ක්‍රයිටීරියා එකක් දෙනවා. අපි ක්‍රයිටීරියාස් දෙද්දි ඔබට මේ කීබෝඩ් එකේ මෙන්න මේක පෙන්නන්න බඩ් එකේ දානවා. මේක පේන්නේ නැහැ පොඩියට ඉන්න. මෙන්න මේක තමයි අපි යූස් කරන ක්‍රයිටීරියාස් දාන්න. මෙන්න මේක. ඔක්කොලා වෙන්නන්න. මෙන්න මේක තමයි අපි යූස් කරන්නේ. ඔයාලා දැකලා තියෙන කීබෝඩ් එකේ මෙන්න මේක තියෙනවා. මෙන්න මේක තියෙන end එකට කලින් තියෙනවා මෙන්න මේක. හරිද? එන්නේ ඒකේ ඇතුලේ තමයි අපිට ඕන දේ අපි ගන්න. අපිට ඕන දේ දාන්නේ මෙන්න මෙතන. හරිද? මේක ඇතුලේ. මෙන්න මේ ස්පීච් මාක්ස් වල ඇතුලේ තමයි අපි දාන්නේ. ඒ ඇතුලේ දාන එක තමයි සිස්ටම් එක. නැත්නම් ඇක්සස් එකෙන් රීඩ් කරන්නේ මේ ස්පීච් මාක්ස් එක ඇතුලේ තියෙන්නේ. හරි? මම දැන් දාලා පෙන්නන්න. ඔයාලට මෙතනදී මම ස්පීච් මාක්ස් එකේ ඇතුලේ ඩබල් කෝට්ස් සිංගල් කෝට්ස් නෙමෙයි ඩබල් කෝට්ස්. ඩබල් කෝට්ස් වල ඇතුලේ මම දානවා 2014 කියලා. හරිද? ඔයගොල්ලන්ට මේ කමාන්ඩ් එක රන් කරන්න කලින් හරිද? මම ඔයගොල්ලන්ට පෙන්නන ස්ටුඩන්ට් ටේබල් එකේ 2014ට 2014ට ඉන්නේ දෙන්න. හරිද? ඒ දෙන්නගේ මැත්ස් මාක්ස් 55යි 55. හරිද? 1502 1501. එතකොට 1502 1501යි කියන්නේ m නිදුසරයි ඒ වෙනුත්. හරිද? බලමු අපේ query එකක් මොකද වැඩ වෙන්නේ කියලා. query එක මම මෙහෙම දැම්මා. මෙතනට information එක දැම්මා student all එකේ කියන්නේ student table එකේ තියෙන හැම field එකක්ම ගන්න. marks එකේ maths field එකයි marks එකේ student year එකයි තමයි ගන්න කියන්නේ. student year එකට මම query එකක් දැම්මා 2014 කට්ටිය විතර. හරි. මම save කරලා maths 2014 කියලා දාලා query එක දැම්මා. හරි. දැන් මේ ඔක්කොම close කරලා මම query එක දැන් run කරනවා. දන්නේ ස්ටුඩන්ට් එක 2014 පොඩ්ඩක් ඉන්න ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ මම මේකට දැම්මේ ඉන්නවා මට මතක විදිහට මම මේකට දැම්මේ නම්බරනේ ඕකේ නම්බර දාන්න බෑ ප්‍රශ්න තියෙනවා ඕකේ ඒක තමයි කේස් හරි තව දෙයක් කියන්න ඕනේ ඕගොල්ලෝ දැන් මෙතන fields දාද්දී ඕගොල්ලෝ අහලා ඇති string type එකයි value number type එකයි හරිද දැන් අපි මම ආයි word එකේ පෙන්නන්නම් අපි මොකක් හරි string value එකක් දානවා හරිද ඒක දාන්න double quotes වල ඇතුළේ හරිද මට ඒක අමතකුණා ඒක string එකක් ඇටියට represent කරන්න මම ඒක number එකක් ඇටියට දැම්මේ ඕගොල්ලෝ එතකොට string එක ගන්න ඒ කියන්නේ letters හරි නැත්නම් ඔය characters වගේ use වෙනවා නම් ඕගොල්ලෝ string එකක් එතකොට string එකක් දාන්නේ එතකොට ඒක data type එක වෙන්නේ letter හරිද එතකොට ඕගොල්ලෝ ඒව දාන්න ඕනේ මේ apostrophe එක ඇතුළේ ඒ කියන්නේ speech marks දෙක ඇතුළේ හැබැයි ඕගොල්ලෝ number එකක් ඇටියට දානවා නේ ඒක speech marks ඕනේ නිකන් මේම දාන්න ඒක තමයි අතනදී error එක ආවේ හරි
මම ඒක ඩේටාබේස් එක දැම්මාරු කරන්න කිව්වොත් දැන් ප්‍රශ්නයක් වෙනවා. මම බලන්න වෙන ෆීල්ඩ් එකක් අරගෙන ඔකට කරන මම හිතන්නේ මාක්ස් එක හැම එකක්ම මම දෙන්නේ මොනවද මතක විදියට නම්. ඔව් ඒක තමයි කේස් එක. මට ඒක අපතේ ස්ටුඩන්ට් එක දාන්න ස්ට්‍රින්ග් එකක් ඇති. හරි. ඒක තමයි ප්‍රශ්නේලා තිබ්බේ. මම දැන් ආයි මේකේ ඩිසයින් view ගියොත් මෙතන ඩබල් කෝට් එක දැම්මොත් අපි ඒක රිප්‍රසන්ට් කරලා තියෙන්නේ නම්බර් එකක් හැටියට. නම්බර් එකට මේක වැඩ කරන්නේ නැහැ. මොකද අපි ඩිසයින් view එක ගියොත් මේක නම්බර් කියනකොට නම්බර් කිව්වම අපිට ස්පීච් මාක්ස් දාන්න ඕනේ. හරිද? ඒ ඩබල් කෝට්ස් එක අවශ්‍ය නැහැ. අපි ඩබල් කෝට්ස් එක අවශ්‍ය වෙන්නේ මෙන්න මේව දැම්මොත් විතරයි. මෙන්න මේ ෂෝට් ටෙක්ස්ට් කරන්සි නැත්තම් ලෙටර් කියන එකක් තියෙනවා. මෙන්න මේ හරි ෂෝට් ටෙක්ස්ට් හරි ලොන්ග් ටෙක්ස්ට් හරි. අපි ඒව දැම්මොත් තමයි අපිට ස්පීච් මාක්ස් එක දාන්න. හරිද? නැත්නම් ඒ ඩබල් කෝට් එක දාන්න. හරි. එතකොට දැන් ඔයගොල්ලෝ කුවල් එක රන් කරාම අර කේස් එක නම් මොකද නම්බර්ස් වලට අපි ඩබල් කෝට්ස් දාන්නේ නැහැ. එතකොට ඔයගොල්ලෝ කරන්නේ මෙතන නම්බර ඩබල් කෝට්ස් එක අයින් කරලා සර්වර් එක රන් කරන්නේ. එතකොට ඔයගොල්ලෝ කමෙන්ට් එක කරන්න. දෙන්නන්න. දැක්කම. දෙන්නයි හිටියේ 1500 දෙක 1501යි. ඒ දෙන්නගේ අර ස්ටුඩන්ට් ඕල් කියලා එකක් දුන්නා මම කිව්වා ස්ටුඩන්ට් ටේබල් එකේ ඉන්න හැම ෆීල්ඩ් එකක්ම එනවා කියලා. ඒකම වෙලා තියෙනවා. ඇඩ්මිෂන් නම්බර්, සර්නේම්, date of birth, tele number, admission fees ඒ ටිකම ඇවිල්ලා තියෙනවා. හැබැයි මැත්ස් වල අපි ගත්තේ sorry මාක්ස් වල අපි ගත්තේ මැත්ස් එකයි ස්ටුඩන්ට් එකයි විතරයිනේ. ඒකෝට ඒ දෙක තමයි එතනට ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඔන්න ඒ විදිහට තමයි queries run කරන්නේ. මෙයාගේ queries මම තව දෙන්නම් කොහොමද run කරලා ඒ විදිහ ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මොනවාද දෙක සම් කරලා query එකක් ගන්න math science ඒවා සම් කරලා query එකක් ගන්න විදිහ අපිට පුළුවන්. මෙන්න මේකේ ඉතින් math science english අරගෙන අපිට total එකට field එකක් කරන් query එකක් ගන්නකොට මම ඒකත් දැන් try කරන්න. ඊට පස්සේ ඊළඟට තියෙන report එක. ඒකෙන් පස්සේ access එක ඉවරයි. හරි. මට කියන්නකෝ මෙතනට ගන්න තේරුණාද කියලා මේ මම total එක ගන්න විදිය කරන්න කලින් මට කියන්නකෝ මේ මෙතනට එක. මෙන්න මෙතනට එක queries දාන විදිය තේරුණාද කියලා? කට්ටිය කියනවා අලුත් කට්ටිය නැතුව අනිත් කට්ටිය කියනවා මදේශ මෙතිලා මෙහෙක මොෂති මාය ඔයාලට ප්‍රශ්නයක් නැද්ද? කට්ටියට ප්‍රශ්නයක් නැද්ද? අපිට ඉන්න chat එක open කරගෙන. කට්ටියට කොහොමද තේරුණාද? මෙතිලට තේරුණා ඕකේ. මදේශට තේරුණා ඕකේ. මායට තේරුණා ඕකේ. ඕෂධි මොකද මේක මොකද මේක හරි ඕකේ ඕෂධිට මොකද තේරුණාද තේරුම් නැත්නම් කියන්න ආයෙ කියන්න කිසි ප්‍රශ්නයක් ඕෂධි නැද්ද යා නැද්ද මොකද ඉන්නවා කියලා පේනවා මම හිතන්නේ නැහැ නැද්ද දන්නේ හරි කමන්නේ තේරුණා කියලා හිතනවා කියලා මම හරි කමන්නේ නදින්ට ඔයාලට තේරුණාද කියලා දුන්න ටික තේරුණාද නැත්නම් තේරුම් නැද්ද මොකද ප්‍රශ්නයක් තියෙනවද එහෙම නිකන් මම ආගෙන කියලා දුන්නේ කියලා තේරුණා ප්‍රශ්නයක් නැද්ද එහෙම අවුලක් නැද්ද හරි තේරුණා ඕකේ හරි අපි දැන් ඊළඟට කතා කරන්න යන හරි මම මේ Zoom meeting එක ආයෙ close කරනවා අර විනාඩි 10න් 10 දින ප්‍රශ්නේ ඉඳලා ඔෂෙන්ටි ගන්න හරි ඕකේ ලොකු දෙයක් මම මේ close කරලා ආයෙ අනිත් meeting එකට join වෙනවා same link එකෙන් join වෙනවා හරි කට්ටියම join වෙනවා